SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 2 බදාදා සිරස්තල පුරවී සුළුකුණාටුව දිවයිනට ලං වේ. දිස්ත්‍රික්ක කිහිපයකට කුණාටුවේ පූර්ව බලපෑම්. ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරේ. අටලුගම කොවිඩ් ආසාදිතයන් 300ක් තෙක් ඉහළට. තත්ත්වය අවදානම් බවට අනතුරු ඇඟවීමක්. අවදානම මැද අටලුගමින් නොමනා හැසිරීමක්. දෙරණින් රටට කියවූ දේශීය කොවිඩ් ඖෂධය ගැන ඉදිරි පියවර මහාචාර්ය කමිටුවක් යටතට. සුව ඇමතිටත් ඖෂධීය පානය. මහර ගැටුමෙන් මියගිය 8 දෙනෙකුටත් කොවිඩ්. බන්ධනාගාර නව රාජ්‍ය ඇමති විනාශය සොයන්න මහරට යයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. නිරිතදිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවී සුල්ලිකුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් ප්‍රදේශය හරහා නොබෝ වේලාවකින් දිවයිනට ඇතුළු වනු ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුලිකුණාටුව දිවයිනට ළඟාවීමට පෙර අද උදෑසන සිට ප්‍රදේශ රැසක අයහපත් කාලගුණික තත්ත්වයක් පැවතුණා. එමෙන්ම පැවති සුළං තත්ත්වයක් සමග ගස් කඩා වැටීම් සහ දේපළවලට හානි සිදුවීම්ද වාර්තා වුණා. බුරවී සුළුකුණාටුව දිවයිනට බලපෑම් කරන්නේ කෙසේද? අප සූදානම් වන්නේ පිළිබඳව විශ්ලේෂණාත්මකව සොයා බලන්න. බුරවී සුළුකුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ඊසාන දිග වෙරළෙන් දිවයිනට ඇතුළු වේ ක්‍රමයෙන් බටහිර දිසට ගමන් කර හෙට උදෑසන වන විට මන්නාරම් මුහුදු තීරයෙන් අරාබි මුහුදු තීරයට ගමන් ගන්නා බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මෙම සුළුකුණාටුව නිසා අද සහ හෙට උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සබර්ගම වන පළාත්වලට විටින් විට පැය කිලෝමීටර් 80ත් 100ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි. සුළුකුණාටු තත්ත්වයේ හමුවේ උතුරු මැද නැගෙනහිර වයඹ මධ්‍යම සහ සබර්ගම පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතරම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ක් වූ තද වැසිද ඇතිවනවා. සුළුකුණාටුව දිවයිනට ආසන්න වීමත් සමග අද පෙරවරුවේ සිටම දිවයිනේ ප්‍රදේශ බොහෝමයක වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබුණා. මේ මොහොත වන විට තාමත්ම දැඩි සුළං ප්‍රවාහයක් පවතිනවා ත්‍රිකුණාමල වෙරළ තීරයට. ඒ වගේම තමයි ත්‍රිකුණාමලය මුහුද මේ වන විට දැඩි ප්‍රචණ්ඩ අයුරින් රළ ගොඩබිම වෙත පැමිණෙමින් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල වෙරළාසන්න පහත් බිම් ජලයෙන් ජටව තිබූ අයුරේ මේ. මෙතරද පස්වරුවේ කිලිනොච්චි හරහා හමාගිය තද සුළඟකින් නිවාස හා දේපළ රැසකට හානි සිදුව තිබුණා. පවතින තත්ත්වයේ හමුවේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ අංශ පියවර ගත්තා.
එසේම ඇතැම් ප්‍රදේශවල ජනතාව සුළි කුණාටු තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් වනු දක්නට ලැබුණා. බොරවී සුළි කුණාටුව දිවයිනට ආසන්න වීමත් සමග අද පස්වරු වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය ගත් විට අද උදෑසන සිට වැසිබර කාලගුණ තත්ත්වයක් තමයි දකින්නට තිබුණේ. තැනින් තැන තද වැසි ඇති වූවද සෑම ප්‍රදේශයක් පාසාම පොද වැසි තත්ත්වයක් අපිට දකින්නට තිබුණා. ඒ වගේම මේ වෙන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්දාරම් තත්ත්වයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඒ අතර පවතින අවදානම් තත්ත්වයේ හමුවේ දීවර සහ නාවික කටයුතු වලින් වළකින්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම මත දිවයිනේ ප්‍රදේශ බොහෝමයක දීවරීන් අද දීවර කටයුතු වලින් වැළකී සිටියා. අද දින කිසිදු දීවර යාත්‍රාවක් දීවර කටයුතු සඳහා පිටත්ව ගිහින් නැහැ අප දීවර වරාය. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙනවා. එමෙන්ම ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දිනය තුල වසා තැබීමටයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා තීරණය කරත්තේ. සුළි කුණාටුවේ බලපෑම හමුවේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදු කර ඇතැයි අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 1 ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූහොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. මේ අතර ආපදා තත්ත්වයක් ඇති වූහොත් ඊට මුහුණ දීම සඳහා පවතින සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද වවුනියාව ප්‍රදේශයට පැමිණියා. ලබා දිය හැකි උපරිම සහන ලබා දීමටත් ජනතාව එයින් ආරක්ෂා කර ගැනීමටත් අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක හමුදාවන් දිසාපතිවරුන් සමග සමයුද්ධව එකතු වෙලා අපි ඒ දේ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ අතර ආපදා තත්ත්වයක් ඇති වූහොත් කඩිනමින් ඉදිරිපත් වීම සඳහා බෙල් 212 බෙල් 412 Y12 සහ MI 17 වර්ගයේ යානා මුදාගැනීමේ කණ්ඩායම්ද සමග සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. 2000 වසරෙන් අනතුරුව 20 වසරකට පසුව මෙරටට සුළි කුණාටුවක බලපෑමක් මෙලෙස එල්ලවන අතර එමගින් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙනවා. තිරිකුණාමලේ ඉඳන් මුලතිව් වෙරළබඩ තීරයට ඇතුල් වීමක් තියෙනවා. මේක මේ කැරකෙන ස්වභාවය හේතු කොටගෙන මේ මුහුදු ජලයත් එයා හා සර්ව සම්මුව භ්‍රමණයේ චලිතයක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම ජලයේ පෘෂ්ඨයේ ඉඳන් ගොඩබිමට ඇතුල් වෙනකොට අර මුහුදු ජලය ගොඩබිම කරා ළඟා වීමක් තියෙනවා. මේක සමහරක් ජනතාව හිතනවා මේක සුනාමි අනතුරක්. නමුත් ඇත්තටම මේක සුනාමි අනතුරක් නෙවෙයි. මේක බලපෑමක් කරනවද ඔබතුමාලගේ තිබිච්ච සූදානමට? නමුත් දැන් අපිට පැහැදිලිව මේක පේනවා මේ ඍජු බලපෑමක් කියන එක. මම මේ ජනතාව බය කරනවා නෙවෙයි. නමුත් අපි දැනට විශ්ලේෂණ වලින් කියන්නේ 3 වෙනි දින වෙනකොට උදේ කාලේදී මේක දිවයිනෙන් බැහැරට මන්නාරමට දැන් නම් ඉහළින් වගේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ බැහැරට යන වෙලාවෙත් මුහුදු ජලය ගොඩබිම කරා ළඟා වෙන්න හැකියාවක් තියෙනවා මේ සුළි කුණාටු වල තියෙන සංසිද්ධියක් හින්දා. දැන් සූදානමක් තියෙනවද ආපදා කළමනාකරණය? වැදගත්ම කාරණයන් තමයි සුළි සුළඟක් එනකොට සෙල්ෆි ගහන්න යනවා, සිරිනරඹන්න යනවා, ගස් කැරකෙන හැටි බලන්න යනවා, වැස්ස හයියෙන් වැටෙනවද කියලා බලන්න. ඒ වගේ කරන්න බෑ මේ අවස්ථාවේදී. මොකද අකුණු සර වදීම් වෙන්න පුළුවන්, විවෘත භූමි වල ඉන්න එපා, ගස් යට ඉන්න එපා. Taman දන්න තමන්ගේ ගෙදර බිල්ඩිමේ ස්ට්‍රක්චර් එක ගැන, Taman දන්න තමන්ගේ වහලා හයියද නැද්ද කියන එක, Taman දන්න තමන් ඉවත් විය යුතු නැද්ද කියලා. මූද රළ බලන්න නැතුව මූද විනෝද වෙන්න ගියොත් එහෙම ප්‍රශ්න ඇතන. ඊට කෙහෙල් කඳන් අරගෙන බෝට්ටු හදගෙන ඔරු හදාගෙන විනෝද වෙන්න යන්නේ ඒව කරන්න බැරි අවස්ථාවක්. බුරවී සුළි කුණාටුවේ මේ වන විට ඇති බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැඳී සිටින හසිත විජේවර්ධන. ඔව් බුරවී සුළි කුණාටුව අපි මේ රැඳී ඉන්න ත්‍රිකුණාමලයෙන් තමයි දිවිනට ඇතුල් වන්නට නියමිතව තිබුණේ. නමුත් මෙහි ගමන් මාර්ගය තරමක් දුරට වෙනස් වෙලා දැන් මේ වෙනකොට මුලතිව් ප්‍රදේශයෙන් තමයි බුරවී සුළි කුණාටුව දිවිනට ඇතුල් වෙමින් පවතින කියන කාරණය අපිට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තා කරා. ඉතින් කොහොම වුණත් අද දිවින පුරාවටම මේ නැගෙනහිර පළාතේ වැස්සයිත කාලගුණික තත්ත්වයක් දකින්න ලැබුණා. සුළඟ වේගය යම් තාක් දුරකට කෙමෙන් සවස් වෙද්දී වැඩි වෙන ආකාරයක් අපිට දකින්න ලැබුණා. ඉතින් යනුව මේ වෙනකොට සෑහෙන දැඩි සුළඟක් අපිට මේ නැගෙනහිර කලාපයෙන් දැක් ගන්න ලැබෙනවා. මුහුදේ රළත් සෑහෙන වැඩි වෙලා තිනවා, ප්‍රචණ්ඩකාරී මට්ටමකට ඇවිල්ලා ප්‍රදේශයේම ජනතාව දැනුවත් කිරීම සිදු කරා මේ සුළි කුණාටුව පිළිබඳව. ඒ විතරක් නෙමෙයි දීවර ජනතාව පවා ඔවුන්ගේ බෝට්ටු ගොඩබිමට ගත්තා. ඒ වගේම මේ පහත් බිම් රසක්ම මේ මුහුදු රළත් එක්ක ජලයෙන් යටවීමට තියෙන අවදානම නිසාම ජනතාව බොහෝ පිරිසක් මේ පහත් බිම් වල ජීවත් වෙන අය
සුරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමත් ආපදාකලන මධ්‍යස්ථානයේ විසින් අද දවසේදී සිදු කරන ආකාරය අපිට දකින්න ලැබුණා. ඉතින් අපි සූදානම්ින් ඉන්නවා මේ සුලිකුණාටුව පැමිණීමත් එක්ක මේ සිදුවෙන හානිදායක තත්ත්වය කොයි ආකාරයෙන්ද කියලා ඔබට වාර්තා කරන්නට මෙහි රැඳී සිටමින් දැනට සමුගන්නවා නැවතත් සම්මතාවේ ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙමින්. හොඳයි හසිත අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඇතුළු අපේ කණ්ඩායම සම්බන්ධ කරගෙන අලුත් තොරතුරු නිරන්තරයෙන් දැනුවත් කරන්නට. බුරවි සුලි කුණාටුව මේ මොහොත වන විට ස්ථානගත වී ඇත්තේ කෙසේද? ඒ පිළිබඳ සජීවී තොරතුරු ගෙනීමට සූදානම් මදුක චන්ද්‍රසිරි. මදුක ඔව් දිලීප ඔබ සඳහන් කළ ආකාරයටම මේ වෙද්දී අපි සූදානම් බුරවි සුලි කුණාටුවේ හැසිරීම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න. ඔබට මේ වෙද්දී අපට චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්න දර්ශන අනුව පෙනියන කාරණේ තමයි මේ ඔබට නිල් පාටින් පෙනෙන්නේ බුරවි සුලි කුණාටුවේ වත්මන් ස්ථානය. මේ ආකාරයෙන් ඔබට එය පෙන්වන්නට පිළිවන්කම තිබෙනවා. මේ වෙද්දී බුරවි සුලි කුණාටුව දිවයිනේ මුලතිව් වෙරළ තීරයෙන් දිවයින තුළට ඇතුළු වී ඇති ආකාරයයි අපට නිරීක්ෂණය වන්නේ. ඔබට පේනවා ඉතින් නිල් පාටින් ඉලිප්සයක් ආකාරයට බුරවි සුලි කුණාටුව නිරීක්ෂණය කරන ආකාරය. ඒ වගේම අපට පුළුවන්කම තිබෙනවා කෙතරම් කාලයක් මේ බුරවි සුලි කුණාටුව දිවයිනේ හැසිරෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ඔබට තොරතුරු රැගෙන එන්න කාලදර්ශකයේ තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපට පුළුවන්කම තිබෙනවා කාලදර්ශකයේ හරහා මේ බුරවි සුලි කුණාටුවේ හැසිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙන එන්න. මේ නිල් පාට එලිප්සය ඔබට පේනවා ඇති චලනය වන ආකාරය. ඒ අනුව ඒ නිල් පාට එලිප්සය මේ බුරවි සුලි කුණාටුව හෙට පෙරවරු වෙන විට දිවයිනේ මන්නාරම් වෙරළ තීරය ආසන්නයෙන් දිවයිනෙන් පිටත මේ අරාබි මුහුදු තීරයට ගමන් කරන බවටයි මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් අපට තොරතුරු ඔබට වාර්තා කරන්න පුළුවන්කම තිබෙන්නේ. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 300ය ඉක්මවා තිබෙනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් අදත් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනාම වාර්තා වන්නේ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින්. මේ අතර අද ආසාදිතයන් 350 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 ආසාදිතින් 545 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙනුණා. දිස්ත්‍රික්ක 15කින් ඊයේ ආසාදිතින් හඳුනාගත් අතර 294ක් වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි. ඒ අතරට කොම්පඤ්ඤ වීදියෙන් 77ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 66ක්, කොටහේනෙන් 28ක්, බොරැල්ලෙන් 22ක්, මරදානෙන් 20ක්, දෙමටගොඩින් 15ක්, වැල්ලවත්තෙන් 9ක්, කිරුළපනෙන් 7ක්, මට්ටක්කුලයෙන් 6ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වුණා. කළුතරින් 130 දෙනෙකු සහ මහනුවරින් 36 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගත් අතර ඉකුත් දිනවල ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙන්නේ ආසාදිතයන් 22 දෙනෙකු පමණයි. අම්පාරෙන් 16ක්, පුත්තලමින් 14ක්, නුවරඑළියෙන් 8ක් සහ ගාල්ල සහ අනුරාධපුරයෙන් 30 දෙනෙකු බැගින් කුරුණෑගල, කෑගල්ල, මාතලේ, මඩකලපුව හා මොණරාගලින් 2 දෙනෙකු බැගින් සහ රත්නපුරයෙන් 1 ආසාදිතයෙකු ඊයේ වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් 130 දෙනා අතරින් 96 දෙනෙකුම හඳුනාගෙන තිබෙන්නේ දැනට හුදකලා තත්ත්වයේ පවතින අටලුගම ප්‍රදේශයෙන්. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගරගේ මහතා සඳහන් කළේ අටලුගම ප්‍රදේශයේ 425 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ඊයේ යොමු කෙරුණු අතර ඉන් 96 දෙනෙකු මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි. එමෙන්ම තවත් 475 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර එම වාර්තා ඉදිරියේදී ලැබෙමින් නිමතයි. මේ අනුව අටලුගම ප්‍රදේශයේ කොවිඩ් පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 327ක්. මේ අතර වැලිපැන්න පොලිස් ස්ථානයේ සහාධිපතිවරයා කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනා ගැනීමත් සමග වැලිපැන්න පොලිස් ස්ථානයේ සහ මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබුණා. එම වාර්තා ඊයේ ලැබුණු අතර තවත් පොලිස් නිලධාරීන් 27 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. පොලිස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 340කට ආසන්න ප්‍රමාණයක් පමණයි දැනට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ. අනිත් සියලු දෙනා පිටව ගොස් තිබෙනවා. මේ අතර නව ආසාදිතයින් 113 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1306 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 42 දෙනෙක්, බෝගම්බර බන්ධනාගාරයෙන් 27ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 27ක්, මැගසින් බන්ධනාගාරයෙන් 16ක් සහ බන්ධනාගාර රෝහලෙන් 1ක වශයෙන් ආසාදිතයන් වාර්තා වුණා. මේ අතර හැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 139ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 103 දෙනෙකුම දිවුරුම් පිටිඇඟලුම්
ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඒ දිනේදී මැගලුම් ආයතන සේවක සේවිකාවන්ගේ PCR පරීක්ෂණ වාර්තා 250ක් පමණ ලැබුණු අතර ඉන් 40 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් අලුතින් ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම කලාපයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 60 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ආසාදිතයන් වාර්තා වුණේ එහි කර්මාන්ත ශාලා 6කින්. මෙතර දිවුලපිටිය කොටදෙනියාව බඩල්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතනික සේවක සේවිකාවන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළා. ඒ ආයතනයේ පුද්ගලයන් 150 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි. මේ වෙනවිට දිවුලපිටිය කොට්ටාසේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේ යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරනවා. අද දවසේ PCR 400ක් එම ආයතන තුල කිරීම සඳහා සූදානම් කරලා තියෙනවා. සමස්ත මේ බලපු PCR ලක්ෂ 8න් 24000ක් විතර දැන් පොසිටිව් වෙලා තියෙනවානේ. ඒ කියන්නේ දල වශයෙන් 3%. සංසන්දනාත්මක බැලුවා රටේ 3% වුණාම ඔබ දන්නවද කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ 20%ක් විතර. අටලුගම මේ දක්වා කරපු පරීක්ෂණ අතුර 125ක් විතර. ඒතකොට ඔබට පැහැදිලි වෙනවා සමස්ත රටට සාපේක්ෂව කොළඹ මහනගර සභාව කොච්චර අවදානම් තැනකද තියෙන්නේ කියලා. ඔබට පැහැදිලි වෙනවා රටට සාපේක්ෂව අටලුගම කොච්චර අවදානම් තැනකද තියෙන්නේ කියලා. දැන් එතකොට දිවුලපිටියේ 235ක් පොසිටිව් වෙනවා කියන්නේ 118ක්. මේ රැන්ඩම් සාම්පල්ස් නම් මේක ලොකු වගයක්. මේකෙන් කියවෙන පණිවිඩය තමයි තවමත් මග ඇරිච්ච රෝගීන් සමාජය තුල ඉන්නවයි කියන එක. තවත් මරණ 4ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 122 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් මරණ 3ක්ම නිවසේ සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 වැනි පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිතව සිටියදී හටගත් විෂ බීජ ආසාදනයක් හේතුවෙන් ඇති වූ කම්පනයක්. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 74 වැනි කාන්තාවක්ද නිවසේදී මිය ගොස් ඇති අතර මොළේ අභ්‍යන්තරයේ ලේගැලීමක් සමග COVID-19 ආසාදනය වීම මරණයට හේතුවයි. රාජගිරියේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මිය ගොස් තිබෙන අතර COVID-19 ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම සහ සමය ආසාදන තත්වයක් මරණයට හේතුව ලෙස දැක්වෙනවා. මර්දාන ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පුද්ගලයෙකු පෞද්ගලික රෝහලක සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්නේරියාව මූලික රෝහලට මාරු කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. නිදන්ගත පෙනහළු රෝගයක් සමග COVID-19 ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා. මේ අතර ඥාතීන් සහ භාරකරුවන් ඉදිරිපත් නොවූ COVID ආසාදිතව මියගිය පුද්ගලින්ගේ දේහයන් රජයේ වියදමින් ආදාහනය කිරීමට ජනාධිපතිවරයා ඊයේ උපදෙස් ලබා දුන්නා. එනු කොළඹ මෘත ශරීරාගාරයන්හි තිබූ එවැනි කොවිඩ් ආසාදිත මරණ දෙකක ආදාහන කටයුතු අද බොරැල්ල සහ ජාවත්ත යන පොදු සුසාන භූමිවලදී සිදු කෙරුණා. කොවිඩ් මර්ධනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය නිෂ්පාදනය කළ ඖෂධය කොවිඩ් ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. එම දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. COVID-19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වැද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අතහලා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වූ බව පසුගිය 29 වෙනිදා අද දෙරණ රටට අනාවරණ කළා. ඉන් අනතුරුව මෙම දේශීය ඖෂධය පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වූ අවස්ථාවේදී උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට විශේෂ භාර අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඖෂධ නිෂ්පාදන නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුරේ මහත්මිය නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරීක්ෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා ආරම්භපොළ යන මහත්මීන් දෙකෝ සිටියා. එමෙන්ම මෙම ඖෂධය පිළිබඳව මූලික පරීක්ෂණ දෙක සිදු කළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ එම ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාද එම සාකච්ඡාවට සහභාගී වුණා. එමෙන්ම මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලෝකයටම ලබා දීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව පරීක්ෂණ කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කර යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. යනු යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාලවල වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. මහාචාර්ය සයනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවේ අනෙකුත් සමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම් වසම්, මහාචාර්ය ජනකද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න යන මහත්වරුන් සහ මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය පත් කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් දේශීය කොවිඩ් ඖෂධය පානය කරනු ලැබුවා.
ඒ තුලදී මේ පර්යේෂණයක් විදියට අත්හදා බැලීම සඳහා තීරණය කළා. ඒ සඳහා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් ඇතුළත්ව විද්වත් කමිටුවක් විසින් සහයෝගය ලබා දීමට ඒ තුලින් මේ නිසි පරිදි පර්යේෂණ තත්ත්වයෙන් අත්හදා බලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමටත් ඒ කඩිනමින් කිරීමටත් තීරණය අරන් තියෙනවා. දේශීය ඖෂධ COVID-19ට එරෙහිව කොහොමද භාවිතා කරන්නේ කියන එක පිළිබඳව විශාල අවධානයක් තියෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වගේ දේවල් අත්හදා බලන විදිය ගැන නියාමනයක් කරලා තියෙනවා. ඒ නියාමනය අනුව සිදු කිරීම සුදුසුයි. මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවුවන් 11 දෙනාගෙන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රාගම ශික්ෂණ රෝහල අද තහවුරු කළා. මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යධුරයේ අද දියුරුම් දුන් ලොහන් රත්වත්තේ මහතා මහර බන්ධනාගාරය වෙත ගොස් සිදුව ඇති විනාශය පිළිබඳ සොයා බැලුවා. පසුගේ 29 වනදා මහර බන්ධනාගාරය ඇති වූ ගැටුමින් රැඳවුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් 8 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණය සමග ඊයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් තහවුරු වූ බව රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළා. තුවාල ලැබූ රැඳවුවන්ගෙන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මින් පෙර හඳුනා ගැනුණා. තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලින් පිටත් කර තිබෙනවා. එයින් 27 දෙනෙක් රාගම රෝහලේ තවත් එක් අය කොළඹ ජාතික රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබුවා. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් රෝහලෙන් බැහැර වී තිබෙනවා. තවත් එක් අයෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම බන්ධනාගාරයට සිදු අලාභ සම්බන්ධයෙන් අලාභ කරන ලද පුද්ගලයන් පිළිබඳවද කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මහර බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවා. ඒ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නවක උපදේශන නිලධාරීන්ගේ පත්වීම් ප්‍රදාන උත්සවයට අද එක්වෙමින් සිරගෙදර ගේට්ටුව සහ තාප්පය කඩාගෙන එළියට එනකොට එය මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාර ආඥා පනත යටතේ බලය පාවිච්චි කිරීමට සිදු වුණා. COVID-19 වසංගතය ආසාදනය වෙලා අර අපි වෙනස් ස්ථානයකට යොමු කරන්න හිටපු 189 දෙනා මේ ගෙදර කඩාගෙන එළියට ඇවිල්ලා සාමාන්‍ය ජනතාව අතරට ගියා නම් මේකේ මොනතරම් හානියක් වෙන්න ඉඩ තිබුණාද කියන එක තමුන්නාන්සේලාට හිතා ගන්න පුළුවන්. කිසිම අවස්ථාවක මේ බන්ධනාගාරය පාලනය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට අපි කටයුතු කරේ නැහැ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද අද මහර බන්ධනාගාරයේ තත්ත්වය සොයා බැලීම සඳහා පැමිණියා. නමුත් ඔවුන්ට බන්ධනාගාරයට ඇතුළු වීම සඳහා පාලනාධිකාරීන් අවසර හිමි වූයේ නැහැ. අපි ඔයගොල්ලන්ගේ රාජකාරියට ආදාද කරන්න. එතන සිවිල් ගාඩ් එකේ තියෙනවා තාම පරීක්ෂණ කරලා ඒගොල්ලන් සුකෝ නිලධාරී මෙතන තනක ඉන්න. අයික පුදුමා. කැන්ටින් එක ගාඩ් එකක් නියම හරිනේ. අපිට කියන්න පුළුවන්. හැටම් දෙයක් හරි පෙන්නේ. ඒකෙන් වාඩින්න පුළුවන් නේද? වෙඩි තියන්න නියෝගයක් වුණා. ඒක කොහොමද ඔයගොල්ලෝ අවම බලයක්ද පාවිච්චි වුණේ? නෑ මම ඒක ඇත්ත ඒ වස්කින් මම බාරගත්තා. මොකද මම මෙතන මේ 2500ක් මේගොල්ලෝ ඇවිල්ලා කඩාගෙන එළියට ගියා නම් මේකෙන් දැන් මේකින මේ රටට මහා භයානක තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේක මිනිස්සු ටික පාලනය කරගන්න තමයි මම දරපොල කඩන බලලා වෙඩි තියන්නේ කියලා එකක් දෙකක් කිව්වේ. මේ තුවාලුනේ අපේ මැරලා නෙවෙයි කවදාද බතුමාට තේරෙයි. මේ මැරින්නේ ඒගොල්ලෝ ගහගෙන. අපෙන් ඕන එක්කෙනෙක් දෙන්න තුවාල වෙන්න. ඒක දැන් හිතන්න මරණ පරීක්ෂණ එළියට එවි. ඒගොල්ලෝ මේක හැමතුමා මේක ආයි හංගන්න දෙයක් නෑ. දැන් අතන බතුමාලා පක්ෂීටිය විපක්ෂීටිය මේකෙන්ද අපි හැමදෙස්සට බයිට් කරගන්න එපා. මොකද අපි ඔබලා බතුමාලා අඬ පාස් කියන බතුමාලා අපි අනිත් පැත්තට අපි මේක උනේ දෙදු දෙයක්. මේ රජවල අල්ලගන්න හැමතුම මේ රජය කරන්න පුළුවන් උපරිම දේ අපිට කරා. මොකද PCR කරන්න එක PCR කරා. ආණ්ඩුවට තිබුණා බතුමාලට යම් කිසි වැඩ පිළිවෙලක් විදිහට වැඩ පිළිවෙලක් දෙන්න එක හිරගයක් අස්සටවත් කොරෝනා යන්නේ නැති වැඩ පිළිවෙලක්. ඒකදී ආණ්ඩුව වැරදි. මේක ඉතින් එන විශ්වකර්මයක් වෙන්න ඕන මේක පාලනය කරන්න පුළුවන් නම්. මොකද ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ඉතාම අහිතකර දෙයක් තමයි මේ සිද්ධ වුණේ. ඉදිරියේදී අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ විවාදයක් ලබා ගන්න. එමෙන්ම රැඳවුවන්ගේ ඥාතීන් අදත් මහර බන්ධනාගාරයේ අසලට රැස්ව සිටියේ ගැටුවෙන් තුවාල ලැබූ රැඳවුවන්ගේ අනන්‍යතාවය හෙළි කරන ලෙසට බලධාරීන්ට බල කරමින්. රටේ නීතියක් තියෙනවා. රටේ නීතිය තමුන්ලට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. තමුද මොකද තමුන් මෙතන ඇවිල්ලා ඉන්නේ? අපි මල්ලි ගන්න මෙතෙන්ට. බන්ධනාගාරය ඇතුළට යන්න බන්ධනාගාරේ නීතියක් තියෙනවා. තේරෙනවද නේද? කියන්න බලන්න. නීතිය කියන්නේ විසිට් එකක් තියෙන වෙලාවට තමයි යන්න දෙන්නේ. මට මෙතන ඇවිල්ලා පොලිසියට මෙතන ගලලා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා. තේරෙනවද?
ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ළමයි ටික පනවාගේ බලාගත්තේ මම. මට කරන්න පුළුවන් උපරිම දේ මම කරලා තියෙන්නේ. මම ඕනතරම් දුරලා කියනවා වැඩිම දුවන්නේ අපේ අදින් නෙවෙයි. වැඩිම දුවන්නේ ඒගොල්ලෝ ගහගෙන. මම ඔය වීඩියෝස් එක පෙන්නන්නම් කවදා හරි. මේගොල්ලෝගේ ඩොකට් තියෙන මේගොල්ලෝගේ නම් දෙන ඒ ඔක්කොම ඒගොල්ලෝ දිනු කියලා පුච්චලා තියෙන්නේ. ඒක කියන්නේ අපිට දැන් තියෙන්නේ මේගොල්ලෝ නම අහගෙන ඒ ඔක්කොම අරන් තමයි කියන්නේ මේවා තමයි දුවල් වෙච්ච කාලේ මං ගාව ඉන්න බය වෙන්න එපා. අපි කවුරු නිය දීලා දිනා ඒ නිය කාණ්ඩේ මෙන්න මේ දුවල් වෙච්ච කාලේ මම ඔක්කොම නම් ඉස්සර දෙන්නම්. නිරෝධාන කරපුවා බලන්න පුළුවන්. නිරෝධාන කරපුවා දැන් මෙහෙම ඒ ලිස්ට් එක දෙන්න මෙන්න මේගොල්ලෝ හරිය මෙන්න අක්කරපොත් සෙන්ටර් එකේ ඉන්නවා කියලා. හෙට ඉඳන් මේක ඉන්න ඔක්කොටම ඔයගොල්ලෝ ගන්න කෝල් දෙන්නේ කියන්න. හෙට උදේ 9 ඉඳලා කෝල් ගන්න ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. අද දෙක වෙනකොට සම්පූර්ණ හේතුවාල වෙච්ච නම් ලිස්ට් එකක් දාන්නත් ඒක හෙට වෙනකොට මේකට දුරකථන වලින් ඒගොල්ලෝ කතා කරන්නත් අවශ්‍ය දේවල් මම ක්‍රියා කරා. මෙතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට වෙනත් අමාත්‍යංශයක් බාර දීම නිසා පුරප්පාඩු වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යදුරේ සඳහා පත් කෙරුණු ලොහාන් රත්වත්ති මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ එම දුරේ දියුරුම් දුන්නා. ඉන්නතුරු රාජ්‍ය අමාත්‍යවරයා මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. අපි කම්පියුටර් ප්ලාන් මේගොල්ලෝ තමයි වටේ අපේ ඕගොල්ලෝ බාහිර කරලා මම ඔෆිස් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිරදඬුවම් මිදින නදුවන් මුණගැසුණු අවස්ථාවේදී ගැටුම පිළිබඳ තොරතුරු හෙළි කළේ මෙලෙසින්. ඇත්තටම දවස් 3ක කාලයක් ගොඩාක් දේපල ආරක්ෂා කරුවේ මේ පැත්තේ මේ සිරකරුවන්ට. අපේ දිනදාරි මාතෘ බව ආරක්ෂා කරලා අපි කොහොම හරි එළියට යවුවා. නැත්තම් සර් මෙව්වත් ගිනිපත් කරන තත්ත්වයටපත් උනේ. මේ බේරන්න කියලා ඇවිත් පොළු පාරවල් මේ ඊට පස්සේ අපි ඔෆිස් එක බේරගන්න කියලා කට්ටිය. ඊට පස්සේ ආයි එක පාර 500ක් විතර එලක උඹලා ඵලයක් කියලා කිව්වා. කොයින් අපිට දැනගන්න අපිට සමාවක් ඕනේ. ඒක ඕගොල්ලන්ට අපිට සම්බන්ධ වෙන්න බෑ. සමාව දෙන්න පුළුවන් සියලු දෙනාට අපි සමාව දෙනවා. ජනාධිපතිතුමාට ඕනේ අමුණාන්සේලාට සමාවක් දෙන්න අපිට එක කාරණයක් හරි කියනවා නම් අපි සමාව දෙනවා. ඉතින් අමුණාන්සේලාට වැඩක් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා කියන එක පොරොන්දු වෙනවා. ඒක විශ්වාස කරලා හොඳින් ඉන්න. බන්ධනාගාර ඇඳලා ඉන්න පුද්ගලයන්ගේ ඥාතීන් කලබල විය යුතු නැහැ. මොකද දැන් ඉන්න සුරක්ෂිත පරිසරයක් අපි ඇති කරලා තියෙනවා බන්ධනාගාරේ. මේගොල්ලන්ට අද දිනේ අපි දෙනවා දුරකථන පහසුකම් ඒ තමන්ගේ නිවස් වලට දැනුම් දෙන්න. මහජන දේපල කෝටි ගානක මේ වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විනාශ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ රැඳවියන්ට අපි ඊයේ දිනේ අපි හඳුනාගත්තා මේකට නායකත්වයේ දුන්න රැඳවිය 25 දෙනෙක්. ඒ වගේම තවත් 150ක් අපි හඳුනාගත්තා මේකට දෙවන පෙළ නායකයෝ විදිහට කටයුතු කරපු. ඊට පස්සේ පෙති අරන් ගහලා ඉවරලා එකෙන් දේපල හානි කරා කියලා ඒක සමාවක් හම්බෙන්නේ නැහැ. කිසිම සත්භාවයක් නැහැ ඒකේ. මාධ්‍ය කීපයක් ඔස්සේ ඔබ වෙත සත්‍ය ප්‍රථමයෙන් රැගෙන එන අද දෙරණ අද තවත් සුවිශේෂී සන්ධස්ථානයක් පසු කළා. ඒ අද දෙරණ YouTube නාලිකාව මිලියනයක YouTube ග්‍රාහකයන් සංඛ්‍යාව පසු කර යමින් මෙරට ප්‍රවෘත්ති නාලිකාවක YouTube නාලිකාවක් සතු වැඩිම YouTube ග්‍රාහක සංඛ්‍යාව මේ වන අතර මිලියනය ඉක්ම වූ YouTube ග්‍රාහකින් හිමි එකම ප්‍රවෘත්ති YouTube චැනලය වන්නේද අද දෙරණයි. තත්පරයෙන් තත්පරය අලුත් වන දෙස් විදෙස් උණුසුම් ප්‍රවෘත්ති වෙත ප්‍රවේශවීමට මෙරට ජනතාවට නව මාන රසක් හඳුන්වා දුන් අද දෙරණ. රූපවාහිනියට සීමා වී තිබූ ප්‍රවෘත්ති අවකාශය තව දුරටත් පුළුල් කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව මීට දශකයකට පමණ පෙර ආරම්භ කරමින්. ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පුවත්මානය විශ්වසනීය අද දෙරණ. අද දෙරණ YouTube නාලිකාව ඔස්සේ විකාශය වන දෙස් විදෙස් සජීවී ප්‍රවෘත්ති කාලීන සංවාද කාලගුණ තොරතුරු සහ තවත් බොහෝ දෑ YouTube පරිශීලකයන්ට සමීප කරමින් අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරක නියැලුණු අද දෙරණ YouTube නාලිකාව අද YouTube පරිශීලකයන් මිලියනය සීමාව ඉක්මවා ගියේ මෙරට ප්‍රවෘත්ති නාලිකාවක් සතු YouTube චැනලයක් එම සීමාව පසු කර ගිය ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමි. දශකයකට අධික කාලයක් අප කෙරෙහි විශ්වාසය තබමින් අප හා රැඳුණු සහෘද YouTube පරිශීලක ඔබට අද දෙරණ මිලියන වාරයක් ස්තුතිය පුද කරන්නේ. ඔබ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකින බවට වූ පොරොන්දුවත් ඔබ හමුවේ තබමින්. විශ්වසනීය අද දෙරණ. මෙතර මෙරට රූපවාහිනියක YouTube නාලිකාවක් සතු ඉහළම ග්‍රාහකයන් සංඛ්‍යාව හිමි TV දෙරණ YouTube නාලිකාවද පසුගියදා මිලියන 2ක ග්‍රාහක සංඛ්‍යාවක් පසු කර ගියා. ටෙලිවිෂනයේත් අංක 1, රේඩියෝවෙත් අංක 1, අන්තර්ජාලයේත් අංක 1. දෙරණ ශ්‍රී ලංකාවේ අංක 1 මාධ්‍ය ජාලය. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන.
අත්හදා බැලීම් වලදී මේ වන විට වැඩිම සාර්ථකත්වය අත්කරගෙන ඇති ෆයිසර් BioNTech කොවිඩ් එන්නත රට තුළ හදිසි භාවිතය සඳහා එක්සත් රාජධානිය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත්වන අතර ලබන සතියේ සිට ඒ ජනතාවට ලබා දීමට නියමිතයි. ෆයිසර් BioNTech එන්නත සඳහා අනුමැතිය ලබා දුන් බව එක්සත් රාජධානිය අද නිවේදනය කළා. ඒ අනුව ලබන සතියේ සිට එන්නත්කරණය ආරම්භ වනු ඇති. පළමු අදියරේ ප්‍රමුඛතාව හිමිවන්නේ සෞඛ්‍ය සේවකින්, සත්තු නිවාසවල සේවකින්, වයස අවුරුදු 80 ඉක්මවුවන් ඇතුළු අධි අවදානම් පිරිස් වලටයි. ෆයිසර් එන්නතෙන් මාත්‍රා මිලියන 40ක් එක්සත් රාජධානිය අනුම් කර ඇති අතර ඉන් මාත්‍රා ලක්ෂ 8ක් ලබන සතිය වන විට එරටට ලැබීමට නියමිතයි. මේ අනුව මිනිසාගේ භාවිතයට යොදාගන්නා පළමු සාර්ථක කොවිඩ් එන්නත බවට ෆයිසර් එන්නත පත්වනවා. ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදක ෆයිසර් සමාගම ජර්මනියේ BioNTech සමාගම සමග එක්ව නිපද වූ එන්නත සැලකෙන්නේ මෙතෙක් ලොව අත්හදා බැලූ සාර්ථකම කොවිඩ් එන්නත ලෙසයි. කොවිඩ් රෝගකාරක වෛරසයේ ප්‍රවේණික තොරතුරු අඩංගු mRNA භාවිත කර එම වෛරසයට සමාන නමුත් ක්‍රියාකාරීත්වයක් නොමැති ප්‍රෝටීන කොටස් නිපදවීම මෙහිදී සිදුවනවා. එය එන්නත් කිරීමෙන් පසු COVID-19 හා සමාන වෛරසයකට මුහුණ දීම සඳහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ. කොවිඩ් වසංගතය තවමත් ඉතා වේගයෙන් පැතිරෙන බව සනාථ කරමින් ඊයේ දිනේදී පමණක් ලෝපුරා ආසාදිතයන් අත්හදා බැලීම් වලදී මේ වන විට වැඩිම සාර්ථකත්වය අත්කරගෙන ඇති ෆයිසර් BioNTech කොවිඩ් එන්නත රට තුළ හදිසි භාවිතය සඳහා එක්සත් රාජධානිය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත්වන අතර ලබන සතියේ සිට ඒ ජනතාවට ලබා දීමට නියමිතයි. ෆයිසර් BioNTech එන්නත සඳහා අනුමැතිය ලබා දුන් බව එක්සත් රාජධානිය අද නිවේදනය කළා. ඒ අනුව ලබන සතියේ සිට එන්නත්කරණය ආරම්භ වනු ඇති. පළමු අදියරේ ප්‍රමුඛතාව හිමිවන්නේ සෞඛ්‍ය සේවකින්, සත්තු නිවාසවල සේවකින්, වයස අවුරුදු 80 ඉක්මවුවන් ඇතුළු අධි අවදානම් පිරිස් වලටයි. ෆයිසර් එන්නතෙන් මාත්‍රා මිලියන 40ක් එක්සත් රාජධානිය අනුම් කර ඇති අතර ඉන් මාත්‍රා ලක්ෂ 8ක් ලබන සතිය වන විට එරටට ලැබීමට නියමිතයි. මේ අනුව මිනිසාගේ භාවිතයට යොදාගන්නා පළමු සාර්ථක කොවිඩ් එන්නත බවට ෆයිසර් එන්නත පත්වනවා. ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදක ෆයිසර් සමාගම ජර්මනියේ BioNTech සමාගම සමග එක්ව නිපද වූ එන්නත සැලකෙන්නේ මෙතෙක් ලොව අත්හදා බැලූ සාර්ථකම කොවිඩ් එන්නත ලෙසයි. කොවිඩ් රෝගකාරක වෛරසයේ ප්‍රවේණික තොරතුරු අඩංගු mRNA භාවිත කර එම වෛරසයට සමාන නමුත් ක්‍රියාකාරීත්වයක් නොමැති ප්‍රෝටීන කොටස් නිපදවීම මෙහිදී සිදුවනවා. එය එන්නත් කිරීමෙන් පසු COVID-19 හා සමාන වෛරසයකට මුහුණ දීම සඳහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ. කොවිඩ් වසංගතය තවමත් ඉතා වේගයෙන් පැතිරෙන බව සනාථ කරමින් ඊයේ දිනේදී පමණක් ලෝපුරා ආසාදිතයන් 5,77,065 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමගින් සමස්ත ආසාදිතයන් ගණන 6,42 ලක්ෂයක් ඉක්මවා ඇති අතර මරණ ගණන 14,88,000 අභිබවා ගියා. ඊයේ පමණක් සිදු වූ ගෝලීය මරණ ගණන 11,891ක්. නැවත වරක් රට පුරා රාත්‍රී ඇඳිරණේදී පැනවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. ඒ දෛනික කොවිඩ් ආසාදිතයන් හමුවීම සහ සිදුවන මරණ ඉහළ යාම හේතුවෙන් ගත වූ මාසය තුළ නව දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණනද වේගයෙන් ඉහළ ගියා. ගෙවන නොවැම්බර් මාසයේදී සෑම දිනකම සේ ඉක්ම වූ කොවිඩ් මරණ දිල්ලි නුවරින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය නොවැම්බරේ නම් කර ඇත්තේ නව දිල්ලි නුවර මුහුණ දුන් වඩාත් මාරාන්තිකම මාසය ලෙසයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේදී ඒ පිළිබඳ සත්‍ය සංඛ්‍යාලේඛන වසන් කළ බවට චීනයට චෝදනා එල්ල වෙනවා. චීනයේ බහුලව රෝගීන් හමු වූ පසුගිය පෙබරවාරි මාසයේදී රෝගීන්ගේ PCR ප්‍රතිඵල නිකුත් කිරීමට දින 23ක පමණ කාලයක් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. වංචා සහගත ලෙස චීනයේ කටයුතු කර ඇතේ පවසන ඩේලි මේල් පුවත් සේවය පෙන්වා දෙන්නේ සැබෑ මරණ ගණනද වාර්තාගත දත්ත ඉක්මවා යන බවයි. හුබේහි වසංගත රෝග මධ්‍යස්ථානයෙන් රහසිගතව පිට වූ බව පැවසෙන තොරතුරු මත පදනම්ව ඔවුන් මේ පුවත පළ කර තිබුණා. දැන් තවත් පුවත් කිහිපයක්. දෙමුලාගල දලුකාන වැවේ මාළු ඇලීම සඳහා ගිය පුද්ගලයන් දෙදෙනෙකු වැවේ බෝක්කු වටයක සිරිවී දියගිලීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ 34 හැවිරිදිවියේ සහ 19 හැවිරිදිවියේ පසු වූ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්. මැදිරිගිරිය ඇටම ඔය පේරමඩු ප්‍රදේශයේ පිහිටි කුඹුරක ගොවිතැන් වැඩ අවසන් කර යතුරුපැදියෙන් නිවස වෙත පැමිණීමෙන් සිටි අමුසැමියුවලකට ඊයේ පස්වරුවේ වනාලි ප්‍රහාරයක් කළ වී තිබෙනවා. වනාලි ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.